ගමක අසිරිය. අපි මේ මාතෘකාවත් බලමු. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සපත්තු දාගෙන මේ වගේ ඇඳුම් අඳගෙන මේ වගේ තැන්වල අපි යන්නේ නැහැ. මේකට නියමිත ඇඳුමක් තියෙනවා. ඒ තමයි අපේ සාම්ප්‍රදායික අමුඩේ. අමුඩයක් ගහගෙන උදැල්ලක් කරේ තියාගෙන මී අම්බරුවත් එක්ක සෙල්ලම් කරන තැනක් තමයි මේක. සෙල්ලම් කරනවා කියන්නේ කුඹුරේ වැඩ කරනවා. කොහොම හරි අපූර්වට කුඹුරු වගා කරන අපේ ගම්වල ඇත්තෝ ගමේ ඉන්න පුංචි දරුවන්ට නම් මේ කටයුත්ත බොහොම සමීප දෙයක්. හැබැයි කොළඹ නගරයේ ජීවත් වෙන එහෙමත් නැත්නම් නගරාසන්න ප්‍රදේශවල ජීවත් වෙන අපේ ආදරණීය පුංචි දුවල පුතාලට මේක අලුත් අත්දැකීමක්. කොහොම වුණත් පන්ති කාමරයේදී අපි කමත් භාෂාවෙන් ඉගෙන ගන්න මී අම්බරුවෙක් තමයි වෙන්නේ. ඒ කියන්නේ මී ගවයෙක්. පුතාලා කමත් භාෂාව ගැන තොරතුරු ගොඩක් පන්ති කාමරයේ පරිසරයේ පාඩමේදී ඉගෙන ගන්නවා. හැබැයි මේ තියෙන කුඹුරියායේ ගොයන් කපලා ඉවරුණාට පස්සේ ඉතුරුනේ බිමට අපේ ඉපනැල්ල කියලා. ඉස්සර ඉපනැල්ලේ අපි ගොඩක් ඕන කලින් ආසාවෙන් සෙල්ලම් කළා. ඉපනැල්ලේ හොඳට දෝල පැනලා නටලා ඇන්දෑවට ගෙදර ගිහිල්ලා වැවට පැනලා ඇඟපත සෝදගෙන තමයි පාසල් වැට්ටික් කරන්නත් පටන් ගත්තේ. ඊළඟ මාතෘකාව තමයි පුතේ ගමක අසිරිය. ගමක අසිරිය කිව්වම දොළ පුතාට ගම්මානයක් මතක් වෙන්න ඕන. පුතාට මතකනේ 4 ශ්‍රේණියේදී අපි කතා කරා සිංහල පෙළ පොතේ ගමක අසිරිය කියන පාඩම. මේ මාතෘකාවට අපිට පුළුවන් ඒ පාඩමෙන් තොරතුරු ගන්න. එහෙම නැත්නම් දොළ පුතාට පේන මේ ලස්සන පරිසරය එකට එකතු කරලා මේක ගම්මානයක්. මේ ගම්මානයේ තියෙන ලස්සන පරිසරය එකතු කරලා බොහොම ලස්සන වැකි තුනක් ලියන්න පුළුවන්. අපි පළවෙනි වැකිය මෙන්න මෙහෙම කියමු. ඈතින් පෙනෙන කඳු වැටිය ගමේ අසිරිය වැඩි කරයි. ඈතින් පෙනෙන කඳු වැටිය ගමේ අසිරිය වැඩි කරයි. දැන් සමහරක් වෙලාවට දුවල පුතාලා ඉන්නේ ස්ථානයේ ගමක් තියෙන නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ දැකපු, ඔබ අහපු දේවල් එකතු කරගෙන ගම්මානයක් ගැන විස්තරු ඔබට ලස්සනට ලියන්න පුළුවන්. ඒක තමයි ඔබේ හැකියාව. අන්නේ හැකියාව දිනු කරගන්න ඕනේ. දෙවෙනි වැකිය මම මෙන්න මෙහෙම කියනවා. කුඹුරු යාය ගමේ මිනිසුන්ගේ ජීවිත සරු කරනවා වගේම ගමට හරි ලස්සනක් එකතු කරයි. කුඹුරු යාය ගමේ මිනිසුන්ගේ ජීවිත සරු කරනවා වගේම ගමට හරි ලස්සනක් එකතු කරයි. ඒ තමයි මගේ දෙවෙනි වැකිය. තුන්වෙනි වැකියට අපි යනවා. තුන්වෙනි වැකියේදී අපි ලියන මෙන්න මෙහෙම එකක්. ගම මැදින් ගලන පුංචි දොළ පහර ගම්මානයේ සිරිය දෙගුණ කරයි. ගම මැදින් ගලන පුංචි දොළ පහර ගම්මානයේ සිරිය දෙගුණ කරයි. උදේ අපි මේ ලියන්නේ ගමේ තියෙන ලස්සන ගැන. ගමේ තියෙන සුන්දරත්වය ගැන. අපි එක එක ආකාරයට ඒ සුන්දරත්වය විස්තර කරලා ලියනවා. ඔයාලා මතක තියාගන්න මේ සුන්දරත්වය ලියන්න ගියාම ඔබ පැටලිලි සහිත දිගු වැකි ලියන්න යන්න එපා. ඔබ නිර්මාණාත්මක කෙටි වැකි අර්ථයක් සහිතව උක්තාඛ්‍යාතයේ නිවැරදිව ලිව්වොත් ඔබට ලකුණු ලැබෙනවා. ඔබේ නිර්මාණ හැකියාවත් අපි මේ රචනාව තුළින් බලාපොරොත්තු වෙනවා. අපේ ඊළඟ මාතෘකාව තමයි පුතේ ගමක අසිරිය. ගමක අසිරිය කිව්වම දොළ පුතාට ගම්මානයක් මතක් වෙන්න ඕන. පුතාට මතකනේ 4 ශ්‍රේණියේදී අපි කතා කරා සිංහල පෙළ පොතේ ගමක අසිරිය කියන පාඩම. මේ මාතෘකාවට අපිට පුළුවන් ඒ පාඩමෙන් තොරතුරු ගන්න. එහෙම නැත්නම් දොළ පුතාට පේන මේ ලස්සන පරිසරය එකට එකතු කරලා මේක ගම්මානයක්. මේ ගම්මානයේ තියෙන ලස්සන පරිසරය එකතු කරලා බොහොම ලස්සන වැකි තුනක් ලියන්න පුළුවන්. අපි පළවෙනි වැකිය මෙන්න මෙහෙම කියමු. ඈතින් පෙනෙන කඳු වැටිය ගමේ අසිරිය වැඩි කරයි. ඈතින් පෙනෙන කඳු වැටිය ගමේ අසිරිය වැඩි කරයි. දැන් සමහරක් වෙලාවට දුවල පුතාලා ඉන්නේ ස්ථානයේ ගමක් තියෙන නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ දැකපු, ඔබ අහපු දේවල් එකතු කරගෙන ගම්මානයක් ගැන විස්තරු ඔබට ලස්සනට ලියන්න පුළුවන්. ඒක තමයි ඔබේ හැකියාව. අන්නේ හැකියාව දිනු කරගන්න ඕනේ. දෙවෙනි වැකිය මම මෙන්න මෙහෙම කියනවා.
කුඹුරු යාය ගමේ මිනිසුන්ගේ ජීවිත සරු කරනවා වගේම ගමට හරි ලස්සනක් එකතු කරයි. කුඹුරු යාය ගමේ මිනිසුන්ගේ ජීවිත සරු කරනවා වගේම ගමට හරි ලස්සනක් එකතු කරයි. ඒ තමයි මගේ දෙවෙනි වැකිය. තුන්වෙනි වැකියට අපි යනවා. තුන්වෙනි වැකියේදී අපි ලියන මෙන්න මෙහෙම එකක්. ගම මැදින් ගලන පුංචි දොළ පහර ගම්මානයේ සිරිය දෙගුණ කරයි. ගම මැදින් ගලන පුංචි දොළ පහර ගම්මානයේ සිරිය දෙගුණ කරයි. ඉතින් අපි මේ ලියන්නේ ගමේ තියෙන ලස්සන ගැන. ගමේ තියෙන සුන්දරත්වය ගැන. අපි එක එක ආකාරයට ඒ සුන්දරත්වය විස්තර කරලා ලියනවා. ඔයාලා මතක තියාගන්න මේ සුන්දරත්වය ලියන්න ගියාම ඔබ පැටලිලි සහිත දිගු වැකි ලියන්න යන්න එපා. ඔය නිර්මාණාත්මක කෙටි වැකි අර්ථයක් සහිතව උත්තාඛ්‍යාතයේ නිවැරදිව ලිව්වොත් ඔබට ලකුණු ලැබෙනවා. ඔබේ නිර්මාණ හැකියාවත් අපි මේ රචනාව තුළින් බලාපොරොත්තු වෙනවා. මේ කුඹුරු යායේ මැද්දට වෙලා ඉන්නකොට මගේ ඇඟට දැනෙන හුලම් පාරත් එක්ක හරිම අපූර්ව සතුටක් දැනෙනවා. ඒකට හේතුව තමයි මේ ගමේ තියෙන සුවඳ, ගැමි සුවඳ. මේ ගැමි සුවඳ අපේ ආදරණීය පුංචි දරුවන්ට දැනෙන්න ඕන. මේ ගැමි සුවඳත් එක්ක මේ දරුවෝ ජීවත් වෙන්නේ. එතකොට තමයි හොඳ ගුණදහම් දන්න ලස්සන දරු පරපුරක් බිහි වෙන්නේ. අපි මෙච්චර වෙලා කතා කළේ එලිමහනට ඇවිල්ලා රචනා මාතෘකාවෙන්. හැබැයි ශිෂ්‍යත්ව විභාගෙදී පුතාලට පොඩි රූපරාමුවක් දීලා පින්තූර 3ක් විතර දීලා පොඩි විස්තරයක් දීලා අහනවා මේකෙන් වැකි 3ක් ලියන්න. එහෙමත් නැත්නම් කවියක් දීලා ඒ කවිය තේරුම් අරගෙන වැකි 3ක් ලියන්න කියලා එනවා. එහෙමත් නැත්නම් සමහරක් වෙලාවට දෙබසක් ලියන්න එන්නත් පුළුවන්. අපි බලමු එන්නේ ඒ වගේ රචනා මාතෘකා ආවොත් එහෙම කොයි විදිහටද අපි ඒකට සැරසෙන්නේ කියලා. කොයි විදිහටද අපි ඒකට උත්තර ලියන්නේ කියලා. කොයි විදිහටද අපි මේ රචනා මාතෘකාවට ගැලපෙන්නේ වැකි 3ක් ගොඩනගන්නේ. අපි ඒ පිළිබඳව කතා කරන්නේ තවත් වෙනත් විදිහකට. අපි බලමු කොහොමද අපි මේ රචනා මාතෘකා ඉගෙන ගන්න කියලා.
පුංචි පන්ති ඉන්න අපේ ආදරණීය පුංචි දූල පුතාලට මේ පේන වැවට බහැලා නාන්න හම්බුනොත් මොකද හිතෙන්නේ? හරි සතුටුයි නේද? හැබැයි මේ දවස්වල ඔබට එහෙම අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. අම්මා තාත්තා සෙල්ලම් කරන්නවත් වෙලාවක් දෙන්නේ නැහැ. ඒ වෙන්නේ පුංචි දූ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වෙයි කියන බයට. හැබැයි මම පුතාලට කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙන්න අපිත් එක්ක ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරොත් විතරක් නෙවෙයි. පරිසරයත් එක්ක ඔයා බොහොම ඕනෑකමින් හිටියොත් ඊටාම් පහසුවෙන් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන්න පුළුවන්. පුංචි දුවේ පුතේ පොඩි කාලේ අපි වතුරට ගල් ගහලා සෙල්ලම් කරා. ඔබටත් එහෙම සමහරක් විට අවස්ථාවක් හම්බෙලා ඇති. හැබැයි ඔබ නිතරම බලන්න සෙල්ලම් කරන්නේ. සෙල්ලම් කරන්න පොඩි කාලයක් වෙන් කරගෙන මේ දවස් ටිකේ පොඩ්ඩක් උනන්දුවෙන් වැඩ කරොත් ශිෂ්‍යත්ව විභාගය හරි අපූර්වට ජයග්‍රහණය කරලා ඔබේ සිහිනයත් ඔබේ දෙමව්පියන්ගේ ආදරණීය සිහිනයත් සැබෑ කරගන්න පුළුවන්. මේක ඔබට ලැබෙන හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව ආයේ ජීවිතේ කවදාකවත් ලැබෙන්නේ නැහැ මගේ ආදරණීය දුවේ පුතේ. එහෙමනම් අපි බලමු මේ ශිෂ්‍යත්ව විභාගය ජයග්‍රහණය කරන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. අපි කතා කරේ රචනා ගැනනේ. දැන් එතකොට මගේ ආදරණීය දුවල පුතාලට විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ එන ඡේදයක්, කවියක්, ගීතයක් මේ වගේ විස්තරයක් එක්ක ප්‍රශ්න ටික ලියලා උත්තර ලියන හැටි කියලා දෙනවා. හැබැයි මේ ප්‍රශ්නය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට දාලා තියෙන කාර්මුණක් ඇතිව. ඒ අරමුණ ගැන බොහෝ දෙනා කතා නොකලට ගුරුවත් පොතෙන් ලබා දෙන මේ පණිවිඩේ ලොකු අර්ථයක් තියෙනවා. මම දකින විදිහට මේ වගේ රසවින්දනාත්මක කොටසක් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට එකතු කරලා පන්ති කාමරය ඇතුළේ උගන්වන්නේ දැනුමෙන් විතරක් පිරිච්ච දරුවෙක් බිහි කරන්න නෙමෙයි. සාර ධර්ම හොඳ නරක හඳුනාගත්තු ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන පුංචි දරුවෙක් බිහි කරන්න. මේ පුංචි දරුවන්ගේ ජීවිතයේ රසවින්දනාත්මක පැතිකඩ හොඳයි නම් ඒ දරුවෝ බොහොම නම්‍යශීලී දරුවෝ බවට පත් වෙනවා. ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ ලියපු රාත්‍රී කවි පන්තිය පුංචි දොළපුතාට මතකයිනේ. ඒකේ තියෙන මෙන්න මෙහෙම. සමන් පිච්ච මල් ලිහිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ යහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. මේ රාත්‍රිය ගැන මහින්ද හාමුදුරුවෝ දැකපු විදිහ බලන්න කොයිතරම් අපූර්වයිද කියලා. පුංචි දරුවන්ගේ මනසට තේරෙන විදිහට පුංචි දරුවන්ට ඊටාම් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් විදිහට රාත්‍රිය ගැන විචිත්‍රවත් වචන පෙළක් දාලා ඇස් මහින්ද හාමුදුරුවෝ මේ කවි පන්තිය ලිව්වා. සමහරක් වෙලාවට ඔබේ දුවට පුතාටත් මේ වගේ ලස්සනට කවි ගීත ලියන්න පුළුවන් කමක් ඇති. එන්නේ හැකියාව අපි මතු කරලා ගන්න ඕනේ. තවත් කාරණාවක් තමයි මේ කලාවට නැඹුරු වෙච්ච සිතක් කවදාකවත් බොහොම රළු වෙන්නේ නැහැ. ඒ සිත බොහොම නම්‍යශීලී. ඒ දරුවෝ බොහොම නිර්මාණාත්මකයි වගේම ඒ දරුවෝ කියන දේ අහන හොඳ නරක හොඳින් තේරුම් ගන්න කාටවත් කරදරයක් නැති අහිංසක දරුවෝ බවට පත් වෙනවා. ඒ අය තමයි මේ ලෝකේ ජය ගන්න. ඒ අය තමයි මේ ලෝකේ හරි අපූර්ව දේවල් කරන්නේ. හිතා ගන්න බැරි නිර්මාණ කරන්නෙත් ඒ අය. අන්න එවැනි දරුවෙක් බිහි කරන්න තමයි අපේ මේ උත්සාහය. ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්න අපි හැමෝටම පුළුවන්. පාඩම් කරලා කටපාඩම් කරලා හරි. හැබැයි දක්ෂ, ගුණවත්, හරවත් යමක් කරන්න පුළුවන් නිර්මාණශීලී දරුවෙක් බිහි කරගන්න හරිම අමාරුයි. අපි කරන්න ඕනේ අන්න ඒක. අපි මේ උත්සාහ කරන්නේත් අන්න ඒ දෙයට. ඒ නිසා ඔබේ දරුවට ගීත අහන්න අවස්ථාව දෙන්න. පොත් කියවන්නට අවස්ථාව දෙන්න. කවි කියන්න අවස්ථාව දෙන්න. චිත්‍ර අඳින්න අවස්ථාව දෙන්න. දන්න විදිහට ගී ගායන අවස්ථාව දෙන්න. හරි අපූර්ව ළමා ගීතයක්, දේශාභිමානී ගීතයක් කියම ඇහෙද්දි අපේ හිතට කොයිතරම් සතුටක් දැනෙනවද? ඔබේ පුංචි දුවට පුතාට මේවා හොඳට ගායනා කරන්නත් පුළුවන්. ඒකටත් අවස්ථාවක් දෙන්න. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම නිර්මාණයක් කරන්න ඔහුව පුරුදු කරන්න. එතකොට පුළුවන්කමක් ලැබෙනවා මේ අහිංසක පුංචි දරුවන්ට ජීවිතේ ජය ගන්න. අනාගතයේ දෙස ආදරෙන් බලන්න පුළුවන් පරපුරක් බවට පත් වෙනවා. මේ අය ලොකු දේවල් කරන්න පුරුදු වෙනවා. ඒ දේවල් රටට ගොඩාක් වටින දේවල් වෙනවා. නිර්මාණ සදාකාලිකයි. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය කරන්න ඔබට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිර්මාණාත්මක දරුවෙක් වෙන්න ශිෂ්‍යත්ව විභාගයේ දෙක පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට එන රසවින්දනාත්මක ප්‍රශ්නය ඉතා හොඳින් ලියන්නත්, අහන්න, කියවන්න, දකින්න පුළුවන් දරුවෙක් බිහි කරගන්න උත්සාහ කරන්න. අපෙන් පුංචි පණිවිඩයක්.
මෙච්චර වෙලා අපි කතා කරපු ව්‍යාකරණ පාඩම් ටිකත් ඒ වගේම රචනා මාතෘකා ටිකත් මගේ ආදරණීය පුංචි දොළ පුතාලා ඕනකමින් මතකයේ තියාගනී කියලා මම හිතනවා. ශිෂ්‍යත්ව විභාගයේදී අවසාන අවස්ථාවේදී ඔබ ලියන්නේ රචනාවට. මේ රචනාවට ලැබෙන ලකුණු 6ත් 12ත් ඔබට ලැබෙන්නට නම් මේ කියපු දේවල් හොඳට මතක තියාගෙන බොහොම නිර්මාණාත්මක රචනාවක් පෙළගස්වන්න ඕනේ ඔබ. එහෙනම් පෙළගස්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නිවැරදි ව්‍යාකරණ අවබෝධය ඔබට තිබුණොත් විතරයි. මම පුතාලට කියලා දුන්න ව්‍යාකරණ පාඩම් ටික හොඳට මතකේ තියාගෙන මෙවර විභාගයේ ලැබෙන රචනාව උක්තාඛ්‍යාතයේ නිවැරදිව ගලපලා ලියාගත්තොත් වැඩිම ලකුණු ගන්න පුළුවන් පුතාට. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ රචනාව ඇතුලේ ලියන එක වැකියක හරි පුංචි හරි අඩුවක් තිබුණොත් ඔබට ලකුණු දෙකෙන් එකයි ලැබෙන්නේ. අඩුව එකට වඩා වැඩි නම් ලකුණු දෙකම ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා රචනාව ලියන එක හිතන තරම්ම ලේසිත් නැහැ, හිතන තරම් අමාරුත් නැහැ. මේ කියලා දුන්න දේවල් හොඳට මතක තියාගෙන පුංචි දොළ පුතාට හොඳ රචනාවක් ලියන්න වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.